සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියලා දුන්න අපගේ ගුරුදේවයන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින දම්සයුරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි අප්‍රේල් මාස 4 වන දින එනම් අද දින උපන්දිනය සමරන කාංචනා අමරසිංහ දියණියට සිත පැතීම හේතු කරගෙන ප්‍රේමා අමරසිංහ මෑණියන් සහ රංග ජීවක සහෝදරයා විසින් තමයි මේ සඳහා දායකත්වය එකතු කරනු ලබන්නේ. ඉතින් මේ පින්නතුන් මේ විදිහට අද දවසේ බොහෝ දෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්සලා තමන්ගේ ජීවිතයට උදාර පිනක් රැස් කර ගන්නවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, එක අවස්ථාවක අපගේ බුදුරජාණන් වහන්සේ හමුවට දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගාථාවකින් මේ විදිහ ප්‍රකාශයක් කළා. ඒ දෙවියා කියා සිටියා, අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණා අනුපුබ්බං ජහන්ති ඒතම් බයම් මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානීති. දෙවියා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අච්චෙන්ති කාලා, මේ කාලය වේගෙන් ගෙවිලා යනවා. තරයන්ති රත්තියෝ, රැ පහන් වන්නේ ජීවිතය ගෙවාගෙනයි. වයෝගුණා අනුපුබ්බං ජහන්ති, අපට ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා. ඒතම් බයම් මරණේ පෙක්ඛමානෝ, මරණය අභිය තියෙන ඔය බිය දකින්න කෙනා. පුඤ්ඤානි කෛරාත සුඛාවහානි, ඒ දෙවියා කිව්වා සැප සැලසෙන පින්මයි කරන්න ඕනා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා, නෑ දෙවිය, මේකත් අහන්න කියලා උන්වහන්සේ ගාථාවක් වදාලා. උන්වහන්සේ වදාලා, අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ, කාලේ වේගෙන් ගෙවිලා යනවා. තරයන්ති රත්තියෝ, මේ රැය පහන් වන්නේ ජීවිතේ ගෙවාගෙනයි. වයෝගුණා අනුපුබ්බං ජහන්ති, ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා. ටිකෙන් ටික ගෙවිලා යනවා. ඒතම් බයම් මරණේ පෙක්ඛමානෝ, මරණය අභීස තියෙන ඔය බිය දකින කෙනා. ලෝකාමි සම්පජහේ සන්තිපෙක්ඛෝති, අමා නිවන් සුව ලබන්න කැමැත්තෙන්, මේ සසරෙන් නිදහස් වෙන්න කැමැත්තෙන් මේ ලෝකාමිසේ අත්හරින්න ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් පින්වත්නි, ඒ උතුම් බුදු ඕදනට අනුව බලනකොට අපිට මේ ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික මොහොතෙන් මොහොත අපිට අහිමි වෙලා යනවා. මේ එක රාත්‍රියක් ගෙවිලා යනකොට අපිට ජීවත් වෙන්න තියෙන කාලයයි ඒ ගෙවිලා යන්නේ.
මේ රැය පහන් වන්නේ ජීවිතේ ගෙවාගෙන. දහවල ගෙවිලා යන්නේ ජීවිතේ ගෙවාගෙන. අපි නොදැනුවත්වම අපිට ජීවත් වෙන්න තියෙන කාලය අපිට අහිමි වෙලා යනවා. ඒ නිසා මේ කාමයන්ම සොයසයා කාමයන්ම හඹාගෙන යන ජීවිතය අතහැරලා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අමානිවන් සුවය ලබන්න කැමැත්තින් මේ කාමයන් අතහැරලා ඒ ධර්මය පුරුදු කරන්න අප්‍රමාද වෙන්න කියලයි. ඉතින් පින්වත්නි, ඒ විදියට අපිට යහපත අයහපත පෙන්වලා දෙන්නේ, හොඳ නරක පෙන්වලා දෙන්නේ, ලෝකයට කලාතුරකින් පහළ වන අප්‍රමාණ ගුණ සම්පත් දරාගෙන වැඩ සිටිය ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. මේ ලෝකයේ යම් කෙනෙක් තවත් කෙනෙකුට අනුකම්පා කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ හදවතේ උපන්න අනුකම්පාවට සමාන කරන්න වෙන අනුකම්පාවක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු සිතේ ඇතිවුණු අනුකම්පාව කොයිතරම්ද කියනවා නම් උන්වහන්සේ මහා කැපකිරීම කරලා අප්‍රමාණ දුක් විඳලා උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒ විදිහට දුකසේ අවබෝධ කරගත්තු ධර්මය උන්වහන්සේ මේ සතර අපායේ වැටමින් යන දෙව් මිනිසුන්ට කියා දෙන්නට උන්වහන්සේගේ සිරිපතුල් වෙහෙසවමින් පාගමනින් වැඩම කළා. ගමක් ගමක් ගානේ ගයක් ගයක් පාසා උන්වහන්සේ වැඩම කරලා මේ උතුම් ධර්මය කියලා දුන්නා. සමහර දිනවලට උන්වහන්සේගේ දාන වේල පවා අතහැරියා. කෙනෙකුට ධර්මාවබෝධය කරන්නට පින තියෙනවා නම් ඒ වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ හැමදේම කැප කරලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ තමයි අපිට අපේ ජීවිතේ යථාර්ථය පැහැදිලි කරලා දුන්නේ. අපේ ජීවිතේ අපට නොපෙනෙන අනාගතය උන්වහන්සේ තමයි දේශනා කළේ. අපේ ජීවිතේ අපට නොපෙනෙන අතීතය ගැන දේශනා කළේ උන්වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු වදනට අනුව අපි කල්පනා කරලා බලනකොට මේ ගෙවාගෙන ආව සසර ගමන අතිශයින්ම දීර්ඝ එකක්. ඒ ගෙවාගෙන ආව සංසාර ගමනේ පින්වත්නි, අපි බොහෝ අවස්ථාවල අපේ ජීවිතේට අපි අත්කරගෙන තියෙන්නේ සැප නෙවෙයි, දුකමයි. අපි මේ ගෙවාගෙන ආව සසරේ ප්‍රේත ලෝකයේ වැටුණු අවස්ථා අනන්ත වාර ගණන්. තිරිසන් ලෝකයේ සතුන් අතරට වැටිලා දුක් විඳ අවස්ථා අනන්ත වාර ගණන්. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා, පින්වත් මහණෙනි, ඔබ කොහොමද මා මේ දේශනා කළ ධර්මයේ දරා සිටින්නේ කියලා. ඒ වෙලාවේ ඒ භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටින පඤ්ඤායති. මේ අපි ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමන, මේකේ ආරම්භයක්, මේකේ පටන් ගතු තැනක් පනවන්න බෑ කියලා. මේකේ අවසානයක් පනවන්න බෑ කියලා. එතකොට එවන් වූ දීර්ඝ සසරක අපි එනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අපි අම්මගෙන් බිව්ව කිරි මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපි මේ සසරේ එනකොට අපේ දෙමව්පියෝ මරණයට පත් වෙලා, ඥාතීන් මරණයට පත් වෙලා, දූ දරුවෝ මරණයට පත් වෙලා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අපේ මේ දෙනෙත් වලින් හැඩෝ කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ වගේම උන්වහන්සේ වදාලා
අපි මේ දීර්ඝ සසරේ එනකොට අපි හොරුන්ට අහු වෙලා අපේ බෙලි කැපුම් කනකොට අපි රජවරුන්ට අහු වෙලා අපේ බෙල්ල කපනකොට ඌර කුකුළු ආදී සත්තු වෙලා අපේ බෙල්ල කපනකොට මේ ශරීරයෙන් ගලාන ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එතකොට පින්වත්නි එවැනි දීර්ඝ සසරක් බිහිසුණු සසරක් මහා දුක් විඳ සසරක් තමයි අපි මේ ගෙවාගෙන යන්නේ. මේ ජීවිතයේ අපේ මොකක්දෝ වාසනාවකට අපට ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහුණා. ඒ බුද්ධ ශාසනය තුල ධර්මය අහන්න අපිට සැලසීලා තියෙන අවස්ථාව. ඒ බුදු සසුන තුල අපිට සංඝය අසුරු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ බුදු සසුන තුල අපිට විහෙර විහාර වන්දනා කරන්න, බෝධින් වහන්සේලා වන්දනා කරන්න, සෑරජානන් වහන්සේලා වන්දනා කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ ජීවිතයට මහත්ඵල මහානිසංස පින්ඵල නෙලා ගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ සියලු දේවල් පින්වත්නි අපි මේ ජීවිතය අතහරිනකොට මේ ටිකෙන් ටික අපේ ජීවිතේ ගෙවිලා ගිහිල්ලා අපි පරලොව යනකොට මේ හැම දෙයක්ම අපිට අහිමි වෙනවා. ඒ විදිහට අපේ ජීවිතයට ලැබුණු සියලු දේවල් මරණයෙන් පස්සේ අපිට අහිමි වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බුදු වදන අපි නිතර සිහි කරන්න ඕන. රැය පහන් වන්නේ ජීවිතය ගෙවාගෙනයි. අපට ජීවත් වෙන්න තියෙන කාලේ ටිකෙන් ටික අහිමි වෙලා යනවා. කාලේ වේගයෙන් ගෙවිලා යනවා. ඒ විදිහට අපිට ලැබුණු අවස්ථාව අහිමි වෙනවා නම් ඒ අවස්ථාව අහිමි වෙන්න කලින් අපේ ජීවිතයට අපි රැකවරණය සදාගත යුතුයි. ඒ සඳහා ඔබට ඊටාම අනර්ග අවස්ථාවක් ඔබේ ජීවිතයට ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයට මහත්ඵල මහානිසංස පින් රැස් කරගන්න අනගි අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ තමයි මේ දවස්වල පොල්ගහවෙල මහමෙවුනාව භාවනා සපුවේ සඳුන් කුටි ප්‍රදර්ශනය කරන්නට යෙදෙන ඔබට දැක බලා හිත පහදවා ගන්න ලැබෙන ඔබේ ජීවිතයට ආශිර්වාදය ලබා ගන්නට ලැබෙන ඒ උතුම් අවස්ථාව. ඒ තමයි අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ඔබේ නිත් දෙකින් දැකලා හිත පහදවාගෙන වැඳ පුදා ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හදවතේ උපන්න ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ උත්තම ධාතුන් වහන්සේලා දහසකට අධික ප්‍රමාණයක් ඔබට ඇස් දෙකින් දැකලා හිත පහන් කරගෙන වන්දනා කරගන්න අවස්ථාව ලැබෙනවා. පින්වත්නි ඒක ඔබේ ජීවිතයට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒ නිසා අද දවසේ ඔබට මේ ධර්ම ශ්‍රවණය කරනකොට ඔබට අහන්න ලැබෙන්නේ මේ ලෝකයට කලාතුරකින් පහළවන ඒ උතුම් මුනිවරයන් වහන්සේගේ උපකාරයෙන් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපකාරයෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය අවබෝධ කරගෙන මේ දුක්ඛිත භයානක සසරෙන් නිදහස් වුණ ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන. ඒ මහරහතන් වහන්සේලා අතර ඒ ශ්‍රාවක සංගරුවනේ විශේෂ පිරිසක් හිටියා. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන්. අනේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිත වලින් බිඳක් තමයි ඔබට අද ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඔබට මේ ධර්මයේ මනාකොට ශ්‍රවණය කළොත් ඔබට මේ සර්වඥ ධාතුන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනා කරනකොට දැක බලා ගන්නකොට ඔබේ සිතේ ඒ ඇතිවෙන ශ්‍රද්ධාව ඔබේ සිතේ ඇතිවෙන ඒ පුණ්‍ය නිධානය
මහත්ඵල මහානිසංස කරගන්න ඒක ඒකාන්තයෙන්ම උපකාරී වෙනවා. ඉතින් පින්වත්නි, ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුදු සසුන තුල වැඩ සිටිය ඒ උතුම් මුනිවරුන්ගේ ජීවිත ගැන ඔබට අහන්න ලැබෙන උතුම් අවස්ථාවයි මේ. බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටිය ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන මේ විදිහට දේශනා කොට වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා මාගේ පුත්‍ර වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙමේ මේ බුදු සසුනේහි පැවිදිව චිර රාත්‍රඥ වූ භික්ෂූන්ගෙන් අග්‍රවන්නේ යයි ඒ භාග්‍යතුන් වහන්සේගෙන් අගතනතුරු ලැබූ අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඉතින් ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන මේ විදිහට කරුණු පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ පැවිදිව බොහෝ කල් ගත කළ භික්ෂූන් අතර ඒ වගේම මුලින්ම පැවිදිභාවයට පත් වුණ භික්ෂූන් අතර අග්‍රස්ථානයේ හොබවනවා ඒ අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි පින්වත්නි එදා අපගේ සිදුහත් බෝසතාණන් වහන්සේ උපත ලැබූ දවසේ උන්වහන්සේගේ ඒ නම් තබන උත්සවයට පැමුණුණු 108ක් වූ ඒ බ්‍රාහ්මණ පිරිස අතරේ ප්‍රධාන වශයෙන් එතන හිටියා 8 දෙනෙක්. අන්නේ නම් තබන උත්සවයට පැමිණි ප්‍රධාන බ්‍රාහ්මණවරු 8 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ කොණ්ඩඤ්ඤ කියන තාපසතුමා. මේ කොණ්ඩඤ්ඤ තවුසා එදා ඒ සිද්ධාර්ථ කුමාරයාගේ නම් තබන උත්සවයේදී මේ බ්‍රාහ්මණතුමා එක් ඇඟිල්ලක් උස්සලා නිසක වශයෙන්ම කිව්වා මේ කුමාරයා ගැන මට කියන්න තියෙන්නේ ඒකාන්තයෙන්ම සම්බුදු බවට පත් වෙනවා කියලා. එතකොට අනිත් සියලු දෙනා ඇඟිලි දෙකක් ඔසවලා කිව්වා මේ කුමාරයා අනාගතේ ගිහිගෙදර වාසය කළොත් සක්විති රජ බවට පත් වෙනවා. ගිහිගෙදරින් නික්මුණොත් සම්බුදු බවට පත් වෙනවා කියලා. නමුත් ඒ කොණ්ඩඤ්ඤ තවුසා ඒකාන්තයෙන්ම නිසක බවට පත් වෙලා හිටියා. මේ කුමාරයා අනාගතේ ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වෙනවා කියලා. අන්න ඒ තාපසතුමා තමයි ඒ අනාගතයේ ලෝකේ පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදිභාවයට පත් වුණේ. ඒ විදිහට පැවිදිභාවයට පත් වෙලා පස්වග මහණුන් අතර උන්වහන්සේ වැඩ සිටියා. එතකොට මේ පස්වග මහණුන් අතර අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ එදා ධම්සක බුදුරජාණන් වහන්සේ පතුරවන විට උන්වහන්සේ අවබෝධ කළා. ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන තුල ප්‍රථමයෙන්ම මේ ධර්මය අවබෝධ කළේ මඟඵල ලැබුවේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේ ගොඩක් ආස කළා වනාන්තරයේ වාසය කරන්නට. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම හරිම සුන්දරයි. උන්වහන්සේ ඒ පැවිද්දෙන් වැඩිහිටි නිසා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වන සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා පවා උන්වහන්සේට වන්දනමාන කළා. ගරු වූවන් දැක්වුවා. නමුත් මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නිහතමානී ගුණය කියන්නේ උන්වහන්සේ ඒ විදිහට ගරු බුහුමන් ලබන්න කැමති වුණේ නැහැ. උන්වහන්සේ වනාන්තරයේ වාසය කළා. ඉතින් ඒ වගේ උතුම් ගුණ දරාගෙන වැඩ සිටිය ඒ අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට මේ ශාසනයේ පැවිදිව බොහෝ කල් ගත කළ භික්ෂූන් අතර අග්‍රස්ථානයේ දරන අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට
අපගේ নমස්කාරය වේවා. ඒ වගේම මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අපට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා දෙවෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ බුදු සසුනේ බුදුරජාණන් වහන්සේ වදාළ දහම්සක ඒ ආකාරයෙන්ම ප්‍රවර්තනය කළ ශ්‍රාවකයාණෝ. උන්වහන්සේගේ ප්‍රඥාව දෙවෙනි උනේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම උන්වහන්සේට කොතෙකුත් හැකියාවල් තිබුණත් උන්වහන්සේ නිහතමානී ගුණේ කෙරවලට පැමිණිලා සිටියේ. උන්වහන්සේගේ ඒ අහිංසකකම අපට හිතා ගන්නත් අමාරුයි. එක අවස්ථාවක මේ සාරිපුත්තයන් වහන්සේගේ ඉවසීම පරීක්ෂා කරන්න එක්තරා බ්‍රාහ්මණෙක් පාරේ සැඟවිලා සිට සාරිපුත්තයන් වහන්සේගේ පිටුපසින් ගිහිල්ලා සැරෙන් පහරක් එල්ල කළා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ කිසි ගාණක් නැතුව වැඩම කරනවා. අර පහර දුන්නු මිනිසයාට සිත් වේදනාවක් ඇති වුණා. අයියෝ මම මේ කළ දේ හරි වැරදීනේ කියලා. ඉතින් මේ කෙනා ගිහිල්ලා මේ බ්‍රාහ්මණයා සාරිපුත්තයන් වහන්සේගෙන් සමාව අයදිනවා. පින්වත්නි හරිම පුදුමයි. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ කියා සිටිනවා ඇයි පින්වත සමාව ගන්නේ? ඔබ කළ වරද කුමක්ද කියලා. එතකොට බලන්න පින්වත්නි තමාගේ පිටට ඒ විදිහට පහරක් එල්ල කළ ඒ කෙනා කෙරෙහිවත් උන්වහන්සේගේ සිතේ කිසිම ගැටීමක් ඇති කරගත්තේ නැහැ. ඒ සාරිපුත්තයන් වහන්සේගේ ඉවසීම මේ මහ පොළොව වගේ මහා සාගරය වගේ. තවත් අවස්ථාවක මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ මෑණියන් මේ බ්‍රාහ්මණ එතුමිය අදාගෙන හිටියේ මහා බ්‍රහ්මයාව. එතුමිය මේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් තිබුණේ නැහැ. සාරිපුත්තයන් වහන්සේ පින්වන් පාන්න ආසන්න වෙලා උන්වහන්සේ කල්පනා කළා තමන් මේ ලෝකෙට බිහි කළ ඒ මෑණියන්ට උපකාර කරන්න ඕන, පිහිට වෙන්න ඕන කියලා. එහෙම කල්පනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් තමන්ගේ නිවසට වැඩම කළා. තවත් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන. ඒ විදිහට සාරිපුත්තයන් වහන්සේ නිවසට වැඩම කළාට පස්සේ සාරිපුත්තයන් වහන්සේට තමන්ගේ මෑණියෝ තමන් ගිහි කල සිටිය ඒ කාමරය සූදානම් කළා දුන්නා. අනිත් ස්වාමින් වහන්සේලාට අනිත් කාමර සූදානම් කළා. ඉතින් රාත්‍රියේ යාමේ ගෙවිගෙන යනකොට පින්වත්නි ඒ සාරිපුත්තයන් වහන්සේ වැඩ සිටින ඒ කාමරයට ඒ කුටියට විශාල ආලෝක හතරක් ඇතුල් වෙනවා මේ මෑණියන්ට දකින්න ලැබුණා. ඉතින් අනුරුද්ධයන් වහන්සේගෙන් අහනවා මේ මෑණියෝ සාරිපුත්තයන් වහන්සේගේ මෑණියෝ ස්වාමීනි මේ දැන් ටික මොහොතකට කලින් ආලෝක හතරක් ආවා. ඒ කවුද ආවේ කියලා ඇහුවා. ඉතින් අනුරුද්ධයන් වහන්සේ වදාලා මාතාවනි ඒ සතරවරම් දෙව්රජ දරුවන් පැමිණියා. අපගේ සාරිපුත්තයන් වහන්සේට වන්දනමාන කරන්නටත් උපස්ථාන කරන්නටත් කියලා. ඉතින් මේ මෑණියෝ හරි පුදුමයටපත් වුණා. තමන්ගේ පුතාට උපස්ථාන කරන්න සතරවරම් දෙව්රජ දරුවෝ එනවා කිව්වහම. ඊළඟට ටික වෙලාවක් යනකොට ඊට වඩා වැඩි ආලෝකයක් මේ නිවසට ඇතුල් වුණා. මේ කාමරයට ඇතුල් වුණා. ඒ වෙලාවේ මෑණියෝ අහනවා අනුරුද්ධයන් වහන්සේගෙන් ස්වාමීනි මේ දැන් විශාල ආලෝකයක් මේ කාමරයට ඇතුල් වුණා. ඒ කවුද ආවේ කියලා. අනුරුද්ධයන් වහන්සේ වදාලා මෑණියනි ඒ සක්දෙවිඳු පැමිණියා. සාරිපුත්තයන්න් වහන්සේට වන්දනමාන කරන්නට. දැන් මේ මව්තුමියට හරිම සතුටුයි. තමන්ගේ පුතා වන්දනා කරන්න සතරවරම් දෙව්රජ දරුවෝ වෙනවා. සක්දෙවිඳු පැමිණියා.
ඊට පස්සේ තව ටික වෙලාවක් යනකොට ඒ සියලු ආලෝක වලට වඩා විශාල හාත්පසම බබළුවාගෙන විශාල ආලෝකයක් ඒ කාමරයට පැමුණුණා. මේ මෞතුමිය අහනවා අනුරුද්ධයන් වහන්සේගෙන් ස්වාමීනි දැන් විශාල ආලෝකයක් පැමුණුණා. ඒ කවුද ආවේ කියලා ඇහුවා. අනුරුද්ධයන් වහන්සේ පැහැදිලි කළා මෞතුමීනි ඒ මහා බ්‍රහ්මයා පැමිණි. අපගේ සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරන්න. දැන් මේ අම්මා අදහගෙන හිටියේ මහා බ්‍රහ්මයා තමයි එයාගේ දෙවියන් වහන්සේ විදිහට, එයාගේ ශාස්ත්‍රුන් වහන්සේ විදිහට. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා ඒ මෞතුමිය කල්පනා කරනවා. මම ශාස්ත්‍රුන් වහන්සේ විදිහට දරාගෙන ඉන්නේ මහා බ්‍රහ්මයා. එතකොට මේ මහා බ්‍රහ්මයා පවා මගේ පුත්‍රයාණන් වහන්සේට වන්දනා කරන්නට එනවා නම් මගේ පුත්‍රයාණන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කොයිතරම්නම් ආනුභාව සම්පන්නද කියලා. මෙහෙම කල්පනා කරලා ඒ මෑණියෝ තෙරුවන් සරණ පිහිටියා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ ඊට පස්සේ ඒ මෑණියන්ට දහම් දේශනා කළා. එතුමිය ධර්ම අවබෝධයට පැමුණුවා. ඉතින් ඒ විදිහට බලනකොට පින්වත්නි ඒ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවය, උන්වහන්සේගේ හැකියාව ප්‍රමාණ කරන්න බෑ. අප්‍රමාණ ගුණ සම්පත් දරාගෙන වැඩ සිටියේ. නමුත් ඒ කොතෙකුත් හැකියාවන් තිබුණත් උන්වහන්සේ හරියට කිසි දෙයක් නොදන්නා කෙනෙක් වගේ, පුංචි දරුවෙක් වගේ ශාසනය තුල නිහතමානීව වාසය කළා. සමහර දවස්වලට භික්ෂුන් වහන්සේලා දානෙට වඩිනකොට සාරිපුත්තයන් වහන්සේ තමයි අවසානටම වඩින්නේ. ඒකට හේතුව තමයි පින්වත්නි උන්වහන්සේ බලනවා ඒ කුටිවලගේ අසනීප වෙච්ච ස්වාමින් වහන්සේලා ඉන්නවද? දානෙට ය아가න්න බැරුව අසනීප වෙච්ච ස්වාමින් වහන්සේලා ඉන්නවද කියලා හොයලා බලනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති. නමුත් උන්වහන්සේ හරිම නිහතමානී. උන්වහන්සේගේ තේර ගාථාවල සඳහන් වෙනවා වාඩි වුණාට පස්සේ දනහිස් දෙක තෙමෙන්නේ නැත්නම් ඒ වගේ කුටියක් වුණත් භාවනා කරන කෙනෙකුට ප්‍රමාණවත් කියලා. ඊළඟට උන්වහන්සේ වදාලා පිණ්ඩපාතේ වැඩම කළාට පස්සේ තෙත දෙයක් වේවා, වේලිච්ච දෙයක් වේවා, කුසගින්න නිවා ගන්න යමක් ලැබුණොත් ඇතයි කියලා. එතකොට ඒ වගේ උතුම් ගුණ සම්පත් රාගන සිටිය උතුම් මහරහතන් වහන්සේ නමක් තමයි අපගේ සාරිපුත්තයන් වහන්සේ. ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ, ඒ උතුම් මුනිරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ විදිහට අපිට දැක ගන්න ලැබෙන්නේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම උන්වහන්සේ 이르දි බලයෙන් අග්‍රස්ථානයට පත් වෙලා හිටියේ. උන්වහන්සේගේ 이르දි බලය බුදුරජාණන් වහන්සේට පමණයි දෙවිනු උනේ. උන්වහන්සේට පුළුවන් 이르දියෙන් මේ මහ පොළොව හකුලවන්න පුළුවන්. උන්වහන්සේට පුළුවන් තමන් වහන්සේගේ 이르දි බලයෙන් මහා සාගරයේ ජලය තමන්ගේ අත්ලට ගන්න පුළුවන්. එක අවස්ථාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග වැඩ සිටිනකොට ඒ සවැත් නුවර මහ විහාරයේ සාමණේර භික්ෂුන් වහන්සේලා ගොඩාක් උස්සනින් කතා බහ කරන්නට යෙදුණා. මහා ගෝසාවක් ඇහුණා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේව අමතලා වදාලා පින්වත් මොග්ගල්ලාන මේ මහා ගෝසාවක් ඇහෙනවා. මේ භික්ෂූන් නිස්සබ්ද කරවන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ හරි පුදුම දෙයක් කළා. උන්වහන්සේ ඒ මහා ප්‍රාසාදය ළඟට ගිහිල්ලා තමන්ගේ මාපට ඇඟිල්ලෙන් ඒ මහා ප්‍රාසාදය
කම්පා වෙලා යන්න, සෙලවුම් කන්න උන්වහන්සේ 이르දි බලයෙන් ඒ කම්පාවට පත් කළා මේ මහා ප්‍රාසාදය. එතකොට මේ මහා ප්‍රාසාදයේ මහත් කම්පනයක් ඇති වුණා. මහත් ලෙස සැලෙන්න ගත්තා. ඉතින් අර කෑකෝ ගසමින් සිටිය ස්වාමින් වහන්සේලා හොඳටම බියටපත් වුණා. සමහර උඩු මහල් වල සිට ජනෙල් වලින් එළියට පයින්න ගත්තා. හොඳටම බියටපත් වුණා. දුවගෙන ඇවිල්ලා සමහර අය බුදුරජාණන් වහන්සේට කියා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහා ප්‍රාසාදය කම්පණයටපත් වෙනවා. මේ පොළොව සැලීගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඒක කලේ අපගේ මහා මොග්ගල්ලාණන් වහන්සේ. ඔබලත් ආන් ඒ වගේ සම්වර වෙන්න කියලා උන්වහන්සේ වදාලා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි. එක අවස්ථාවක උන්වහන්සේ සක්දෙව් රජතුමා වැඩ සිටින ඒ දිව්‍ය සභාවට වැඩම කළා. මුගලන් මහරහතන් වහන්සේ ඒ දිව්‍ය සභාවට වැඩම කළාට පස්සේ සක්දෙවිඳු ලොකුවට ඒ ගැන ලොකුවට ගණන් ගත්තේ නැහැ. සක්දෙවිඳු ටිකක් ආඩම්බරෙන් වගේ හිටියා. ආඩම්බරෙන් වගේ ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේ මොකද කළේ? තමන් වහන්සේගේ මාපට ඇඟිල්ලෙන් ඒ වෛජයන්ත කියන මහා ප්‍රාසාදය හරියට කුඹල් සකක් කැරකෙනවා වගේ වේගයෙන් සෙලවෙන්න, වේගයෙන් කැරකෙන්න සැලැස්සුවා. දෙවරු සියලු දෙනා බියටපත් වුණා. තැතිගත්තා. මහා විස්මයටපත් වුණා. අනේ ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඒ මුගලන් මහරහතන් වහන්සේගේ ආනුභාවය කොයිතරම්ද කියලා. ඒ විදිහට මේ බුද්ධ ශාසනය තුල මහත් 이르දි බල ලබාගෙන බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනිව 이르දි බලයෙන් අගතැන්පත් වැඩ සිටි අපගේ මුගලන් මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඊළඟට පින්වත්නි මේ බුද්ධ ශාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ විදිහට අපිට බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැනයි. ඒ උතුම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතයත් හරිම අසිරිමත්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ මනුස්ස ලෝකෙට එන්න කලින් ඒ ගෞතම බුද්ධ ශාසනය ලෝකේ පවතිනකොට උන්වහන්සේ මනුස්ස ලෝකෙ උපදින්න කලින් වාසය කළේ බ්‍රහ්ම ලෝකේ. ඒ වගේම උන්වහන්සේ විවාහ වෙන්න හිටපු ඒ බද්දා කාපිලානි එතුමියත් හිටියේ බ්‍රහ්ම ලෝකේ. එතකොට මේ දෙදෙනාම බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා තමයි මනුස්ස ලෝකේ උපත ලැබුවේ. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම හරිම අසිරිමත් පින්වත්නි. ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතකොට ගිහි කාලේ ඒ මහා කාශ්‍යපයන් වහන්සේගේ නම පිප්පලී කුමාරයා. මේ පිප්පලී කුමාරයාත් බද්දා කාපිලානි කියන මේ කුමරියත් දෙමව්පියන්ගේ බලවත් ඒ බල කිරීම හේතු කරගෙන විවාහයටපත් වුණා. නමුත් මේ අය කතිකා කරගත්තා අපි බ්‍රහ්මචාරීව වාසය කරමු කියලා. බොහෝ කාලයක් තිස්සේ පිරිසිදු බඹසර ආරක්ෂා කළ පුරුද්දට මේ ජීවිතෙත් බඹසර ආරක්ෂා කරන්න කල්පනා කළා. දැන් පින්වත්නි මේ අය විවාහ වෙලා ඒක ඇඳේ සැතපෙනවා. මේ අය කතිකා කරගත්තා ඒ දෙදෙනා සැතපෙන ඒ යහනේ මැදින් මල් මාලාවක් තියන්න. තියලා කතිකා කළා අපි දෙදෙනාගෙන් කාට හෝ කෙනෙකුට රාග සිතක් ඇති වුණොත් මේ මල් මාලය වියලේවා කියලා. පින්වත්නි හරිම පුදුමයි. උන්වහන්සේ ඒ ගිහි ජීවිතය ගත කළ කාලය පුරාවට කවදාවත් ඒ මල් මාලය වියලුනේ නැහැ. එතකොට ඒ වගේ ස්වරූපී කාන්තාවක් සමග එක යහනේ සැතපෙද්දී
එවැනි අවස්ථාවක පවා තමන්ගේ සිතේ රාග සිතක් හටගත්තේ නැත්නම් ඒක හරිම අසිරිමත් පින්වත්නි. අපිට අදාහ ගන්න බෑ පින්වත්නි. ඒ බද්දා කාපිලානි ඒ කුමාරියගේ සිතෙත් ඒ විදිහටම කිසිම රාග සිතුවිල්ලක් හටගත්තේ නෑ. ඉතින් ඒ විදිහට මහා ගුණ සම්පත් දරාගෙන ගිහි ජීවිතේ පවා ගත කළේ. ඉතින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතේ ගත්තාම හරිම විස්මයජනකයි. ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ රූප සම්පත්තිය බුදුරජාණන් වහන්සේට බොහෝ සෙයින් සමානයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ 7ක් පිහිටලා තිබුණා. සාමාන්‍යයෙන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේව ළඟ ඉන්නකොට හඳුනා ගන්න අමාරුයි. ඉතින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග වැඩ සිටියොත් ඒක බුදුරජාණන් වහන්සේට බාධාවක් පිණිස පවතී කියලා. උන්වහන්සේට කරදරයක් පිණිස පවතී කියලා උන්වහන්සේ වනාන්තරයේ වාසයට වැඩම කළා. උන්වහන්සේ වනාන්තරයට වැඩම කළා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේ පින්වන් පානතුරු මම වනාන්තරයේ වාසය කරනවා. ඒ අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේ තවත් අදිෂ්ඨානයක් කළා. යම් දිනක තථාගතයන් වහන්සේ පින්වන් පානවාද එතකොට මේ ප්‍රදේශයේ මේ ගස් කොළන් වල තියෙන මල් වියලේවා කොළ සැලේවා කියලා අදිෂ්ඨාන කළා. පින්වත්නි ඔය විදිහට කාලය ගෙවිගෙන යනකොට ඒ අපගේ බුදුරජාණන් වහන්සේ පින්වන් පෑවා. බුදුරජාණන් වහන්සේ ඒ වගේම තව අදිෂ්ඨානයක් උන්වහන්සේ කළා. ඒ තමයි ඒ බුදුරජාණන් වහන්සේ පින්වන් පෑවට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද කමල් අල්ලලා වන්දනා කරගන්නතුරු ඒ ශ්‍රී දේහයට ගිනි ඇවිලෙන්න එපා කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කළා. ඉතින් මේ විදිහට අදිෂ්ඨාන කරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වනාන්තරේ වාසය කළා. කාලයාගේ ඇවෑමෙන් ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවා. බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවට පස්සේ අර උන්වහන්සේ අදිෂ්ඨාන කළ ආකාරයට ඒ ප්‍රදේශයේ තිබුණු ගස් කොළන් වලගේ මල් වියලී ගියා, කොළ සැලී ගියා. උන්වහන්සේ 이르දියෙන් වැඩම කළා. වැඩම කරනකොට පින්වත්නි රජවරු ඒ වගේම බොහෝ පිරිස් එකතු වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ චිතකය දවන්න මහන්සි ගන්නවා. නමුත් ගිනිය විලෙන්නේ නැහැ. හරිම අසිරිමත්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කළා පමණයි ඒ චිතකයේ දොරවල් විවෘත වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය එළියට ආවා. උන්වහන්සේගේ සිරිපතුල් මහා කාශ්‍යපයන් වහන්සේ දෙසට දිස්සුණා. අවසාන වතාවට මාගේ ශාස්ත්‍රූන් වහන්සේ වන්දනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. ඒ ශ්‍රී දේහය නැමතත් ඒ චිතකයේ ඇතුළට පිවිසියා. 이르දියෙන්ම ගිනි දැල්ුණා. බුදුරජාණන් වහන්සේගේ දේහය ඒ විදිහටයි ආදාහනය වුණේ. පින්වත්නි මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොට උන්වහන්සේ පොරවාගෙන සිටපු සිවුර මේ තමන්ගේ ශ්‍රාවකෙක් සමග හුවමාරු කර ගන්නවා. ඒක මේ බුද්ධ ශාසනය වෙච්ච එකම එක අවස්ථාව. දුර්ලභ අවස්ථාවක්. ඒකට හේතුව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පාලා ඉවරයි ඊට කලින්. සාරිපුත්තයන් වහන්සේත් මොග්ගලන් මහරහතන් වහන්සේත් පිරිනිවන් පාලා. ඉතින් ඒ වෙනකොට මේ ශාසනයේ බර දරන්ට ඉන්නේ මේ ශාසනයේ වගකීම ගන්නට ඉන්නේ ඒ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ ඒ ධෘත ගුණින් අගතැන්පත් මහා කාශ්‍යපයන් වහන්සේ. ඒ නිසා තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ සිවුර ඒ විදිහට ශ්‍රාවකයෙකුට හුවමාරු කරගත්තේ. ඉතින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වන් පානතුරුම දරාගෙන සිටියේ
තමන් සරණ ගිය සාස්ත්‍රුන් වහන්සේ තමන්ට දායාද කළ චීවරය. ඒ චීවරය දරාගෙන තමයි උන්වහන්සේ වැඩ සිටියේ. ඉතින් මේ විදිහට මේ බුද්ධ ශාසනයේ සෝභමාන කළ බුද්ධ ශාසනයේ ශාසන භාරධාරී විදිහට කටයුතු කළ ධෘතගුණයෙන් අගතැන්පත් ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ දිවස් බලෙන් අග්‍රයි. උන්වහන්සේට සියලු දේවල් දකින්න පුළුවන්. ආනන්දයන් වහන්සේක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදිලා ඉන්නවා. ආනන්දයන් වහන්සේ අහනවා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවද කියලා. ඒ වෙලාවේ අනුරුද්ධයන් වහන්සේ තමයි තමන්ගේ ඒ දිවසින් දැකලා දේශනා කරන්නේ නෑ බුදුරජාණන් වහන්සේ දැන් අසවල් සමාධියට සමවැදිලා ඉන්නේ, අසවල් ධ්‍යානයට සමවැදිලා ඉන්නේ කියලා. ඉතින් ඒ විදිහට දිවස් බලලාභින් අතර අග්‍රස්ථානය දරූ ඒ උතුම් අනුරුද්ධ මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ ඊළඟට වැඩ සිටියා කාලිගෝදාගේ පුත්‍ර වූ බද්දේ මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ ශාසනයේ උසස් කුලයෙන් පැවිදි වූ භික්ෂූන්ගේ අග්‍රස්ථානය දරා වැඩ සිටියා. ඒ වගේම ලකුණ්ඨ බද්දේ මහරහතන් වහන්සේ මිහිරි සරින් බණ කියන ශ්‍රාවකයන් වහන්සේගේ අග්‍රස්ථානය දරා සිටියා. ඒ වගේම පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අභීත වචනින් සිංහනාද පතුරවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය දරා සිටියා. ඒ වගේම මන්තානි පුත්ත පුන්න තෙරුණෝ ධර්ම කතික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය දරා සිටියා. මහා කච්චාන මහරහතන් වහන්සේ කෙටියෙන් පැවසූ ධර්මයේ විස්තර වශයෙන් දේශනා කිරීම අතර අග්‍රස්ථානය දරා සිටියා. ඒ වගේම අපගේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ මනෝමය ශරීර මවනා භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා සිටියා. ඒ වගේම මහා පන්තක මහරහතන් වහන්සේ අරූප ධ්‍යාන ලැබූ භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා සිටියා. ඒ වගේම නිකෙලස් විහෙරණ ඇති භික්ෂූන්ගේ අග්‍රස්ථානය දරා වැඩ සිටියේ අපගේ සුභූති මහරහතන් වහන්සේ. ওই විදිහට අනන්ත අප්‍රමාණ ගුණ සම්පත් දරාගෙන වැඩ සිටිය මහරහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මේ බුදු සසුන සෝභමාන කළා. ඒ වගේම කදිරවණී රේවත මහරහතන් වහන්සේ අරණ්‍ය වාසී භික්ෂූන් අතර අග්‍රස්ථානය දරාගෙන සිටියා. ඒ වගේම ධ්‍යානයට ඇලී වාසය කරන භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියේ කංකාරේවත මහරහතන් වහන්සේ. ඒ වගේම සෝන මහරහතන් වහන්සේ දැඩි වීරිය ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා. ඒ වගේම කුටිකන්න සෝන තෙමේ මිහිරි තෙපුල් ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය දරාගෙන වැඩ සිටියා. ඒ වගේම අපගේ සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය දරාගෙන වැඩ සිටියා. ඒ වගේම වක්කලි මහරහතන් වහන්සේ ශ්‍රද්ධා මුල් කොට නිවන් පසක් කළ භික්ෂූන් අතර අග්‍රස්ථානය දරාගෙන සිටියා. ඒ වගේම රාහුල මහරහතන් වහන්සේ හික්මෙන්න කැමති භික්ෂූන් අතර අග්‍රස්ථානය දරාගෙන වැඩ සිටියා. ඒ වගේම අපගේ රට්ටපාල මහරහතන් වහන්සේ සැදැහැයින් පැවිදි වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය දරාගෙන වැඩ සිටියා. ඒ වගේම කුණ්ඩදාන මහරහතන් වහන්සේ පළමු කොට සලාක ගන්නා භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා. වංගීස මහරහතන් වහන්සේ ප්‍රතිභාණයෙන් දහම් කවි පවසන භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරුවා. ඒ වගේම වංගන්ත පුත්ත උපසේන මහරහතන් වහන්සේ මුළු මනින්ම ප්‍රසාදය ඇති කරවන භික්ෂූන්ගේ අග්‍රස්ථානය දරාගෙන සිටියා. දබ්බමල්ල මහරහතන් වහන්සේ තමයි ආගන්තුක භික්ෂූන් වහන්සේලාට සෙනසුන් පැනවීමේදී අග්‍රස්ථානය දරාගෙන සිටියේ. ඒ වගේම පිළින්දවච්ච මහරහතන් වහන්සේ දෙවියන්ට ප්‍රියමනාප වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය දරාගෙන සිටියා.
බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ වහා ධර්මය අවබෝධ කළ භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා සිටියා. ඒ වගේම කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ විචිත්‍ර ධර්ම කතික භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරුවා. ඒ වගේම පටිසම්භිදාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියේ අපගේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ. ඒ වගේම ආනන්ද මහරහතන් වහන්සේ බහුශ්‍රත භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා. ඒ වගේම මනා සිහි ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා. ඒ වගේම අපගේ ආනන්දයන් වහන්සේ වේගවත් වැටහීම් ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය දරාගෙන සිටියා. ඒ වගේම බුද්ධෝපස්ථායක භික්ෂූන් අතර අග්‍රස්ථානය දරාගෙන වැඩ සිටියා. මේ විදිහට අපගේ ආනන්දයන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේට සෙවණැල්ලක් වගේ උපස්ථාන කරලා මේ බුද්ධ ශාසනය සෝභමාන කළා. ඒ උතුම් ආනන්ද මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම පින්වත්නි උරුවේල කස්සප මහරහතන් වහන්සේ මහා පිරිස් ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා. ඒ වගේම කාලුදායි තෙමේ තුනුරුවන් කෙරෙහි කුලයන් පහදවන භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා. ඒ වගේම බක්කුල මහරහතන් වහන්සේ අල්ප ආබාධ ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා. ඒ වගේම පෙරවිසූ කඳපිළිවෙල දකිනා භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ වාසය කළේ අපගේ සෝභිත මහරහතන් වහන්සේ. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ විනයදර භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියේ උපාලි මහරහතන් වහන්සේ. ඒ වගේම නන්දක මහරහතන් වහන්සේ භික්ෂූන්ට දහම් අවවාද දෙසන භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා. ඒ වගේම නන්ද මහරහතන් වහන්සේ තමයි ඉඳුරන් සංවර කරගත් භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරුවේ. ඒ වගේම මහා කප්පින මහරහතන් වහන්සේ දහම් අවවාද දෙන භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා. තේජෝ කසින සමාපත්තියට දක්ෂ භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියේ අපගේ සාගත මහරහතන් වහන්සේ. ඒ වගේම ප්‍රතිභාණයෙන් යුක්ත භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරුවේ රාද මහරහතන් වහන්සේ. ඒ වගේම රළු සිවුරු දරන භික්ෂූන් අතර අග්‍රස්ථානය දරා වැඩ සිටියා අපගේ මෝගරාජ මහරහතන් වහන්සේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ මේ බුදු සසුනේ බද්ධිය මහරහතන් වහන්සේ, ඒ වගේම අපගේ වප්ප මහරහතන් වහන්සේට, ඒ වගේම අපගේ මහා ශ්‍රාවක වූ මහානාම මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තව බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටියා. ඒ අතර බගු මහරහතන් වහන්සේ, ඒ වගේම චුන්ද මහරහතන් වහන්සේ, නාලක මහරහතන් වහන්සේ, සේලුදායි මහරහතන් වහන්සේ, ඒ වගේම බද්දාලි මහරහතන් වහන්සේ, ඒ වගේම තෝදෙය්‍ය මහරහතන් වහන්සේ, කප්ප මහරහතන් වහන්සේ, ඒ වගේම ජතුකන්නි මහරහතන් වහන්සේ ආදී උතුම් මහරහතන් වහන්සේලා වැඩ සිටියා. පෝසාල මහරහතන් වහන්සේ, පුන්න මහරහතන් වහන්සේ, දෝතක මහරහතන් වහන්සේ, ඒ වගේම අජිත මහරහතන් වහන්සේ, තිස්ස මෙත්තේ මහරහතන් වහන්සේ, මෙත්තේය මහරහතන් වහන්සේ, උපසිව මහරහතන් වහන්සේ, හේමක මහරහතන් වහන්සේ ආදී උතුම් රහතුන් වැඩ සිටියා. ඒ වගේම භද්‍රාවුද මහරහතන් වහන්සේත්, උදායි මහරහතන් වහන්සේත්, පිංගිය මහරහතන් වහන්සේත්, මේගිය කියන මහරහතන් වහන්සේත්, චන්න මහරහතන් වහන්සේත් වැඩ සිටියා. ඒ වගේම උපවාන මහරහතන් වහන්සේ, ඒ වගේම බද්දජි මහරහතන් වහන්සේ, යස මහරහතන් වහන්සේත්, ලක්කන මහරහතන් වහන්සේත්, ගෞම්පති මහරහතන් වහන්සේත්, පුන්නජි මහරහතන් වහන්සේත් කියන උතුම් රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම නන්දී කස්සප, අඟුලිමාල මහරහතන් වහන්සේ, ගයා කස්සප මහරහතන් වහන්සේ, ඒ වගේම අචේල කස්සප මහරහතන් වහන්සේ, සබිය මහරහතන් වහන්සේ, ඒ වගේම සකුළුදායි මහරහතන් වහන්සේ ආදී කොටගත්තු මේ බුද්ධ ශාසනය සෝභමාන කළ ඒ උතුම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා.
පින්වත්නි මේ උතුම් මහරහතන් වහන්සේලා සියලු දෙනාගේ උත්තම ධාතුන් වහන්සේලා ඔබට දෑසින් දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ උතුම් මහරහතන් වහන්සේලා බිහි කළ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ඔබට දෑසින් දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකා ද්වීපයට බුද්ධ ශාසනය දායාද කළ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ වගේම කල්පයක් පුරාවට තෙද බල පවතින අංගුලිමාල පිරිතෙන් කියවෙන ඒ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ ඒ වගේම මේ බුද්ධ ශාසනය සෝභමාන කළ ලංකාවේ වැඩ සිටිය උතුම් මහරහතන් වහන්සේලා බොහෝ පිරිසකගේ ධාතුන් වහන්සේලා ඔබට වන්දනා කරන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් උන්වහන්සේලාගේ ගුණ විස්තර කරන්න අපිට කාලය මදි ඇත්තටම. ඒ මුනිරජාණන් වහන්සේලාගේ ගුණ ප්‍රමාණ කරන්නට බෑ. උන්වහන්සේලා ගණනින් ප්‍රමාණ කරන්නට බෑ. ඒ අප්‍රමාණ ගුණ සම්පත් දරාගෙන වැඩ සිටිය මේ ගෞතම බුද්ධ ශාසනය සෝභමාන කළ ඒ උතුම් මහරහතන් වහන්සේලාට ඒ උතුම් මහරහතන් වහන්සේලා බිහි කළ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින මේ උතුම් ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලැබුවේ ඇමරිකාවේ පදිංචි අප්‍රේල් මාස 4 වන දින එනම් අද දින උපන් දිනයේ යෙදුන කාංචනා අමරසිංහ දිනයට සෙත් පැතීම මූලික කරගෙන ප්‍රේම අමරසිංහ මෑණියන් සහ රංග ජීවක සහෝදරයා කියන පින්වත් පිරිස. ඉතින් මේ පින්තුන් රැස් කර ගන්න දුණු මේ ධර්ම දානමය පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂෙන් වර්ණෙන් බලෙන් සැපෙන් වැඩෙත්වා. පිනෙන් සතුටුන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂා මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්න දුණු සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඇමරිකාවේ පදිංචි අප්‍රේල් මාස 4 වන දින එනම් අද දින උපන් දිනය සමරන ඒ අමරසිංහ කාංචන අමරසිංහ දිනියට මේ පින අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. ඒ කරන යහපත් කටයුතු සියල්ල සාර්ථක වේවා. තුන්රුණ අනන්ත ආශිර්වාද සැලසේවා. ඒ වගේම 2020 මැයි මාස 31 වන දින හදිසි හෘදාබාධයකින් මිය පරලෝකීය ගුණදාස අමරසිංහ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝකීය ජේන් නෝනා අත්තම්මාට සහ සෝමාවතී අත්තම්මාටත් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයෙන් දරූ පින්නතුන් නමින්ද නොඑක් ආකාරයෙන් අපුපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා. සැපවත් වෙත්වා. වහවහ සසර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම රැස් කර ගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින ප්‍රේමා අමරසිංහ මෑණියන්ට, රංග ජීවක සහෝදරයාට සහ කාංචන අමරසිංහ දියණියටත් කායික මානසික නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලු ඥාතීන්ටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. දායකත්වයෙන් දරූ පින්නතුන්ටත් එම පවුල්වල සියලු දෙනාටත් දරුවන්ටත් උදව් උපකාර කළ සියලු දෙනාටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. නිරතුරු කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් ධර්මාබෝධය පිණිසත් ඒ සියලු දෙනාට මේ රැස් කළ සියලු පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා.
සද්ධා මාසික ධර්ම දාන සමාජිකින් ඇතුළු සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මේ දායකත්ව දරූ පින්නතුන්ට ඒ වගේම මේ අප්‍රේල් මාස 4 වන දින උපන් දිනය සමරන මේ කාංචන අමරසිංහ දියණිය ඇතුළු සියලු දෙනාට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. බොහෝ දෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාව සිහි කරගෙන උන්වහන්සේලා ගැන හිත පහදවාගෙන ඒ උතුම් ධාතු වන්දනාව සිදු කර ගන්නට මේ සියලු දෙනාට මේ අවස්ථාව සැලසීමේ පිනත් මේ සියලු දෙනාටම මේ ගෞතම සසුනේ ධර්මාවබෝධය පිණසම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.